ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂවලට පිටින් දේශපාලනය එන එක හරි අමාරු දෙයක්. තමන්ගේ සමාජ මාධ්‍ය තුලින් තමන්ගේ දේශපාලන මතය, ඒ වගේම සමාජ මතය ප්‍රකාශ කරලා ලංකාවේ මේ වෙනකොට දේශපාලනය ගැන කතා කරන, ඒ වගේම ජනතාව ගොඩක් දෙනා සමාජ මාධ්‍ය තුල කතා කරන චරිතයක් එක තමයි newspedia.lk අද අපි සහභාගී වෙන්නේ. මම ඊටමත් ගෞරවයෙන් පිළිගන්නවා පැතුම් කරන newspedia.lk වෙනුවෙන්. ඔබ මුලින්ම දන්නේ සමාජ මාධ්‍ය හරහා තමයි ජනතාව. එතකොට ඔබ මේ ලංකාවේ තියෙන දේශපාලන පැත්ත, ඒ වගේම සමාජීය පැත්ත ගැන සමාජ ජාලවල, ඒ කියන්නේ ඔබගේ Facebook අඩවිය තමයි මුලින්ම ලියන්න පටන් ගන්නෙ. ඒත් එක්කම සමාජයේ මිනිස්සු හිතනවා ඔබ යම්කිසි දේශපාලන ප්‍රබල දේශපාලන චරිතයක් මෙහෙවන කෙනෙක්, ඒ වගේ පසුබිම් තියෙනවා. ඇත්තටම බැසිල් රාජපක්ෂ මෙහෙවන කෙනෙක්ද, එහෙමත් නැත්නම් රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිතුමා යටතේ ඉන්න කෙනෙක්ද, එහෙමත් නැත්නම් වෙන මේ පිට රටක NGO සංවිධානයක් කරා වැඩ කරන කෙනෙක්ද කියලා ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. ඒ ගැන ඔබ කවුද කියන එක අපි දැනගන්න ඕන. ලංකාවේ දේශපාලනයට කවුරු හරි අලුතෙන් එනකොට හැමෝටම ওই ප්‍රශ්නේ තියෙනවා. මොකද අලුත් කෙනෙක් ස්වාධීනව එනකොට, ප්‍රබල දේශපාලන කඳවුරකින් නැතුව එනකොට, අලුත් අදහස් කියනකොට වෙනසක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මිනිස්සුන්ගේ පුරුද්දක් තමයි යම් දෙයක් තේරුම් ගන්න බැරි වෙනකොට ඒක Tamanට තේරුම් ගන්න ලේසි වෙන්න මේ දන්න කොටුවක් ඇතුළට ගන්නවා. මෙයා මෙහෙම කෙනෙක් කියලා දන්න කොටුවක හිර කරන්න බලනවා. ඉතින් ඔන්න ඕක එක පැත්තක්. අනිත් එක දැන් ඔය විදිහට ඔය කියන නම් කීපයක් කිව්වනේ. ඔය නම් ඔක්කොගෙම ඇතුලේ තියලා බැලුවොත් එහෙම මේ ලංකාවේ දේශපාලනයට එන තරුණ හැමෝම මේ කාගේ හරි කවුරු හරි මිසක් මේ අපිටම හිතිලා මේ ලංකාවේ සාමාන්‍ය සමාජයෙන්ම බිහි වෙලා ඇත්තටම දේශපාලනයට ඇවිල්ලා අවංකව දෙයක් කරන්න එන්න මිනිස්සු මේ ලංකාවේ ඉන්න විදිහක් නැහැ කියන මතයක් තමයි ඔය කියන කට්ටියක තියෙන්නේ. ගොඩක් වෙලාවට ඕක අපි අර විශ්ලේෂණය කරලා බැලුවොත් පේන්නේ අර අපිව අභියෝගයක් වෙන පිරිස් ඒ අපිව අභියෝගයක් වෙන එකෙන් නවත්තන්න මොන හරි කුණු ලේබලයක් ගහනවා. ඉතින් ඒ හින්දා මේ ලංකාවේ දේශපාලනය තුල කුණු ලේබල් ගහිල්ලක් තියෙනවා. ඔය එක එක නම් කියන හැමෝම මේ කුණු ලේබල් කාර්යය මිසක් ඒක මේ තාත්විකව නැත්තම් හැබෑවටම දෙයක් දැනගෙන ඇත්ත කතා කරලා කියන කාරණාවක් නෙමෙයි. මේක දේශපාලනිකව අර අලුතෙන් ගොඩ නැගෙන දේශපාලන බලකඳවුර පාගන්න ඕන කරන පියවරක් විදිහට තමයි ඒක මේ ලංකාවේ ක්‍රියාත්මක වෙන්නේ. ලේබල් දේශපාලනය කියලා අපි උකට කියන්නේ. හරි. ඒත් එක්කම ඔබ මේ අරගලයත් එක්ක තමයි මේ කියන්නේ තිබුණ තැනින් ගොඩක් උඩට ජනප්‍රිය වෙනවා. ඒ කියන්නේ යම්කිසි මට්ටමකට ජනප්‍රියත්වයක් තිබුණා. ඔබගේ Facebook පරිශීලකයන් ප්‍රමාණයක් ලංකාවේ හිටියා, විශේෂයෙන් තරුණ පිරිස්. ඒත් එක්කම මේ අරගලයත් එක්ක ඔබ සමාජය ඇතුළට ටිකක් ජනප්‍රිය වෙන්න ගන්නවා. ඒත් එක්කම සමාජයේ මිනිස්සුන්ට මේ වෙනකොට ප්‍රශ්නයක් තියෙනවා. ඔබගේ කොහොමද අධ්‍යාපන කටයුතු කොහොමද උනේ, රැකියාව කොහොමද, වෘත්තීමය පැත්ත මොකද්ද, ඒ වගේ දේවල් ගැන, ඔබගේ පසුබිම ගැන, පෞල් පසුබිම, දේශපාලන පසුබිමකින් දෙන්නේ අන්න ඒ වගේ දේවල් ගැන තියෙන ප්‍රශ්නට ඔබ දෙන පිළිතුරු මොකද්ද? මම කැලණියේ සාමාන්‍ය ගමක දුප්පත් පවුලක ළමෙක්. ඉතින් මම ඉගෙන ගත්තේ කැලණියේ වෙදමුල්ල මහාවිද්‍යාලයේ සාමාන්‍ය පෙළ වෙනකම්. එතනින් මට D5ක් අරගන්න පුළුවන් වුණා. අරගෙන මම වාසනාවකට කොළඹ නාලන්දේ දොර ඇරෙනවා උසස් පෙළ ජීව විද්‍යාව හදාරන්න. නාලන්දේ 2001 අවුරුද්දේ ජීව විද්‍යාවට හොඳම ප්‍රතිඵලය වාර්තා කරගන්නවා. ඒ තුනක් හම්බ වෙනවා. ඊට පස්සේ මම කොළඹ වෛද්‍ය පීඨයට යනවා. වෛද්‍ය පීඨයේ 2002 ඉඳලා 2008 වෙනකම් MBBS උපාධිය සම්පූර්ණ කරනවා. ඊට පස්සේ මම යුද හමුදාවට බැඳෙනවා. අවසන් මහා සටනේ ඉදිරි ආරක්ෂක වලල්ලේ වෛද්‍යවරයෙකු විදිහට කටයුතු කරනවා. ඊට පස්සේ 2010 යුද්ධය ඉවරනාට පස්සේ එතනින් මම නික්මලා ගිහිල්ලා සිංගප්පූරුවට යනවා. වෛද්‍යවරයෙක් විදිහට ආසන්නව වසර 10ක් කටයුතු කරලා තියෙනවා. සිංගප්පූරුවේ රාජ්‍යාංශය අවුරුදු 6ක් හිටියා, පුද්ගලිකාංශය අවුරුදු 4ක් හිටියා. ඉතින් ඒ අතරේ විටින් විට රාජ්‍ය පරිපාලනය පිළිබඳව පශ්චාත් උපාධියක් හදාරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ වගේම සිංගප්පූරුවෙන් දැද්දී බ්‍රිතාන්‍ය රාජකීය ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමේ සමාජිකත්ව විභාගය අපි දකිනවා. සමහර වෛද්‍යවරුන්ගේ සිවිල් එකේ තියෙනවා MRCS කියලා උපාධියක්, පශ්චාත් උපාධියක්. ඒක ලබා ගන්න පුළුවන් වුණා. මොකද මම පිටකොන්දාශීත විශේෂඥ වෛද්‍යවරයෙක් වෙන්න තමයි ඉගෙන ගනිමින් හිටියේ. අනතුරු තමයි ඒ සියල්ල නතර කරලා දේශපාලනයට එන්න ඕනේ කියලා 2015 16 විතර ඉඳලා දේශපාලනයට සූදානම් වෙලා. 2018 ඉඳලා අපි ජාතික හරිත පෙරමුණ පිහිටවගෙන දේශපාලනයක නියැලිලා හිටියා. 2020 අගෝස්තුවේ
මහමැතිවරණයට ඉදිරිපත් වුණා ස්වාධීනව ගම්පහෙන් විතරක් ඡන්ද 5780ක් පමණයි අපිට දිනන්න හම්බුනේ. එතනදී ඡන්දය දිනන්න බැරි වුණාට අපේ සටන ඉවර වුණේ නැහැ. සටන ඉතින් දිගින් දිගට මෙතනින් ක්‍රියාත්මක වුණා. අපි ජනතාව අතරට ගියා. ඒ අතරේ තමයි අපිට සමාජ මාධ්‍ය ජාල වලින් පිළිගැනීමක් ලැබුණේ. ප්‍රධාන මාධ්‍යයෙන් අපිට ලැබිච්ච අවස්ථා ප්‍රමාණය ඉතාමත්ම අල්පයි. අපි බලාපොරොත්තු වෙන්නෙත් නැහැ. අපි දන්නවා නූතනය ගත්තාම දැන් ගායකයෙක් වුණත් අලුතෙන් සමාජ මාධ්‍ය ජාල වලින් තමයි බිහි වෙන්නේ. කලාකරුවෝ බිහි වෙන්නේ සමාජ මාධ්‍ය ජාල වලින්. මේ මෑතකදී වුණත් අපි ඒක දකිනවා සමාජ මාධ්‍ය ජාල වලින් කරන බලපෑම වැඩි වෙනවා. ඉතින් දේශපාලකයන්ටත් අනිවාර්යෙන් සමාජ මාධ්‍ය ජාල වලින් බිහි වෙන්න පුළුවන්. ඉතින් මම මේ පරම්පරාවේ කෙනෙක්. මොකද අනිවාර්යෙන් පැහැදිලිවම ප්‍රධාන මාධ්‍ය වලින් අපිට එන්න දේශපාලන පරපුරක් තිබුණේ නැහැ. නළුවෙක් නිලියෙක් නෙමෙයි මම. ප්‍රසිද්ධ වෙන්න හේතුවක් තිබුණේ නැහැ. ඉතින් සමාජ මාධ්‍ය ජාල මට තෝතන්නක් වුණා ජනතාව අතරට යන ජනතාව එක්ක කතා කරන්න මගේ අදහස් ප්‍රකාශ කරන්න මම කරන වැඩ පෙන්නන්න. ඉතින් ඒ හරහා යම්කිසි මට අපි කියන්නේ ෆලෝවර්ස් ප්‍රමාණයක් එකතු වෙලා හිටියා. අරගලේ පටන් ගන්න කලින් මට හිටපු ෆලෝවර්ස් ප්‍රමාණය 76000ක් විතර Facebook එකේ. ඔව් දැන් අරගලෙන් අනතුරුව මේ වෙනකොට ඒක 1.85ක් විතර දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් අරගලය තුලින් මට ජනප්‍රියත්වයක් ලැබුණා. ඔව්. හැබැයි ඒක මේ බොරු කියලා කෑ ගහලා සින්දු කියලා ගත්ත එකක් නෙමෙයි. බොහොම මහන්සි වෙලා දේශපාලනිකව ජනතාව දැනුවත් කරලා ජනතාවට තොරතුරු බෙදා දීලා ජනතාවට නායකත්වය ලබා දීලා ගත්ත ජයග්‍රහණයක් විදිහට තමයි සලකන්නේ. ඉතින් මේ වෙනකොට සමාජ මාධ්‍ය ජාලවල කොන් හතර අල්ලන්න අපිට පුළුවන් වුණා කියලා මම හිතනවා. හරි. අපි යන කතාබහට ටිකක් වෙනස් ප්‍රශ්නයක් අහන්නේ. දැන් ඔබතුමා ඉගෙන ගන්නේ වෛද්‍යවරයෙක් විදිහට කටයුතු කරනවා. එහෙම කටයුතු කරලා සිංගප්පූරු වගේ රටක ඉඳලා ඒ වෛද්‍ය ක්ෂේත්‍රය අතහැරලා ලංකාවට ඇවිල්ලා දේශපාලන වගේ විෂයක් ඉස්සරහට යන්න ඕන කියලා එහෙම ඇයි තෝරගන්නේ ඒක? සිංගප්පූරුවට ගියාට පස්සේ මම ලෝකේ දකින්න ගත්තා. විශේෂයෙන් ඔය මං පිටකොන්දාශිතව ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න ගොඩක් ඉගෙන ගන්න ලෝකේ තැන් තැන් වල යන්න වුණා. ඉතින් මම මේ රටවල යනකොට ඒ රටවල වෙනස්කම් දැක්කා. ඒවා දකින්නකොට තේරුම් ගත්තා ඇයි ලංකාවේ අපිට ඒවා නැත්තේ? ඇයි කරන්න බැරි කියලා. එතකොට මම හිතුවා දැන් පිටකොන්දාශිතව ශල්‍ය වෛද්‍යවරයෙක් වෙන්න අවුරුදු 10ක විතර දැඩි කැපකිරීමකින් පුහුණුවක් වෙන්න ඕනේ. ඒක මගේ ජීවිතේ හොඳම කාලේ. මං ඒ ජීවිතේ හොඳම කාලය ඒ වෙනුවෙන් යොදවලා එතන ඉඳලා රෝහලක ඔපරේෂන් තියටර් එකකට කොටු වෙනවද? නැත්තම් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න වලට විසඳුම් හොයන්න මැදිහත් වෙනවද? මගේ ජීවිතේ මං මොන දෙයක් වෙනුවෙන්ද ආයෝජනය කරන්නේ? මේක පෞද්ගලිකව තීරණයක්. ඔව්. මම හිතුවා මගේ ජීවිතේ දැන් අපි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය ගත්තාම ඉන්න හොඳම දක්ෂයෝ ටික වෛද්‍යවරු වෙනවා, නීතිඥ වෙනවා, කළමනාකාර වෙනවා, ඉංජිනේරු වෙනවා. හැබැයි කවුරුත් කියන්නේ දේශපාලකෙක් වෙන්න ඕන කියලා. කවුරුත් කියන්නේ දේශපාලන විද්‍යාව ඉගෙන ගන්න, දේශපාලකෙක් වෙන්න නම් මොකක්ද ඉගෙන ගන්න ඕන කියලාවත් කවුරුත් දන්නේ නැහැ. මොන සබ්ජෙක්ට් දැන් වෛද්‍යවරයෙක් වෙනවා නම් MBBS කරන්න ඕන. දේශපාලකෙක් වෙන්න මොකක්ද ඉගෙන ගන්න? රාජ්‍ය පරිපාලනයද? අන්තර්ජාතික සම්බන්ධතාවද? ආර්ථික විද්‍යාව. කොහෙවත් කියලා නැහැනේ. කොහෙවත් සබ්ජෙක්ට් එකක් නැහැ. කිසිම විශ්වවිද්‍යාලයක උගන්වන්නේ නැහැ. දැන් ලංකාවේ බිහි වෙන හොඳම දක්ෂයෝ ටික දේශපාල රටේ නායකත්වයට ගන්නේ නැතුව රටක් හදන්න බෑ. ඉතින් ලී කුවන් යූ පැහැදිලිව කියනවා රටේ බිහි වෙන සුපිරිම දක්ෂයෝ ටික අපි ගන්න ඕනේ දේශපාලනයට, දේශපාලන නායකත්වයට කියලා. ඒ හින්දා යාගේ පක්ෂය ඇතුලේ ඒකට යාන්ත්‍රණයක් හදලා තියෙනවා. එහෙම අය තමයි පාර්ලිමේන්තුවට යන්නේ. ඒ අයගෙන් හොඳම කට්ටිය තමයි ඇමතිවරු වඩපත් වෙන්නේ. ඒවට යාන්ත්‍රණයක් දෙන. ඒකට අධ්‍යාපන ක්‍රමයක් තුල ඒකට අවශ්‍ය කරන පහසුකම් ටික වටා පිටාව හැදිලා තියෙනවා. අපි ගත්තාම වෙන රටවල් වල දේශපාලනයට උන මූලික සුදුසුකම් අධ්‍යාපනයක් ඒකේ යන ට්‍රැක් එකක් තියෙනවා. අපේ ලංකාවේ එහෙම එකක් නැහැ. පවුලක කෙනෙක් වෙන්න ඕනේ, ප්‍රසිද්ධ වෙන්න ඕනේ. ඕනනම් අර මේ තියෙන ජරා දේශපාලන ක්‍රමයේ කොටසක් වෙන්න සුදුසුකම් සපුරන්න ඕන කට්ටිය මිනිස්සු දන්නා මම මෙතන කියන්නේ නැහැ. හැබැයි අර හොඳම කට්ටිය අනේ අපිට බෑ කියලා කම්ෆර්ට් සෝන් එකක ඉන්නවා. එහෙම කරලා රට හදන්න පුළුවන්ද? එහෙනම් අපි කම්ෆර්ට් සෝන් වල ඉඳගෙන මම නීතිඥයෙක් මම ඉංජිනේරුවෙක් බවට පත් වෙලා අර කොහෙන්වත් එන කට්ටියට දේශපාලන නායකත්වයට අරගෙන අපි රට හදයි කියලා බලන් ඉන්න. ඒක වෙන වැඩක් නෙවෙයිනේ. එක්ක මේක අතහැරලා දාලා පැත්තකටලා ඉන්න ඕනේ. එහෙම නැත්නම් මහන්සියලා මැදිහත් වෙලා හදන්න පාර හොයා ගන්න ඕනේ. ඉතින් මං හිතුවා රයිට්. මං ඒ කැපකිරීම කරනවා කියලා. එහෙනම් මං ඒ ජීවිතේ මං කැප කරලා දේශපාලනයට ආවා. මේ වෙලාවේ ලංකාවේ දේශපාලනය ඉතාමත් අවිනිශ්චිත තැනක තියෙන්නේ. කියන්නේ අපේ අනාගතය මොන වගේද කියලා රටේ ඉන්න තරුණ අයටවත් එහෙම කිසිම කෙනෙක්ට අපිට නිශ්චිතව කියන්න බෑ. ඔබට හිතන විදිහට රට මේ මොන පැත්තටද යන්නේ? අපි ඉන්නේ නිතරම කියන ක්‍රිටිකල් ජම්ප් එක. එහෙම නැත්නම් මේ පරිවර්තන යුගයක, ඓතිහාසික පරිවර්තන මොහොතක ඉන්නේ. මේ වගේ යුගවලට රටක් කඩා වැටෙනවා. ඒ කඩා වැටීමට මුහුණ දෙමින් අපි ඉන්නේ. ඒක අපි අත්දකින්නේ man made crisis එකක් විදිහට මේ වෙලාවේ. හැබැයි කොහොම වුණත්
මේ දීර්ඝකාලීනව දේශපාලන චක්‍රයක් අවුරුදු 74ක් තිස්සේ ක්‍රියාත්මක වෙලා ඇවිල්ලා ඒ අවුරුදු 74ක ආයු ලැබපු මිනිහෙක් මිය යනවා වගේ අර නැදුම්ගමුවේ අතාමිය ගියා වගේ මේ දේශපාලන ක්‍රමයකොත් කාලයකට පස්සේ ලෝකෙට රටට ගැලපෙන්නේ නැතිකොට ඒක කඩා වැටෙනවා මිය යනවා. අපි මුහුණ දීලා ඉන්නේ එහෙම කාලයකට. ඒ කාලය තුල ආර්ථිකයේ ලොකු ව්‍යාකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ ආර්ථික අර්බුදයක් එක්ක ඇවිල්ලා තියෙන මේ රටේ දේශපාලන ක්‍රමයේ තියෙන අර්බුදේ දේශපාලන ක්‍රමයේ බිඳ වැටීම. ඒක ලෝකෙට රටට නොගැලපීම. ඉතින් ඒක එතනින් එහාට යන්න බෑ. එහෙනම් මේ කඩා වැටෙන කාලයට අපි ධෛර්ය සම්පන්නව මුහුණ දෙන්න ඕනේ. ලංකාවේ වුණත් සාමාන්‍යයෙන් ලෝකෙම වුණත් දේශපාලන ක්‍රමයක් විටින් විට කඩාගෙන වැටෙනවා. රාජධානි මතුවෙනවා, බිඳ වැටෙනවා. ආයි අලුත් තැනකින් පටන් ගන්නවා. ඒ වගේ ලෝකෙ කිසිවක් ස්ථාවරව තිබිලා නැහැ. සමාජය වෙනස් වෙලා තියෙනවා, මිනිස්සු වෙනස් වෙලා තියෙනවා, තාක්ෂණය වෙනස් වෙලා තියෙනවා. ඒ වෙනස් වෙනකොට රාජ්‍යත් වෙනස් වෙනවා, රාජ්‍ය පරිපාලනයත් වෙනස් වෙනවා. එහෙනම් මේ වෙනස් වෙන යුගයක්. මේක ක්‍රිටිකල් ජන්ක්ෂන් එකක්, පරිවර්තන යුගයක්. ලංකාවේ විතරක් නෙවෙයි ගෝලීයවත් ලෝක බලවතා වෙනස් වෙනලු. ගෝලීය අධිරාජ්‍ය වෙනස් වෙන කාලයකට ඉන්නේ. ඇමරිකාවෙන් චීනයේ පැත්තට ඇදී යන කාලයක අපි ඉන්නේ. ලංකාවෙත් මේ අවුරුදු 74ක් කැරකිච්ච චක්‍රය බිඳ වැටිලා අලුත් තැනකින් පටන් ගන්න සිද්ධ වෙන කාලෙක ඉන්නේ. ඉතින් අපි ඒකට ධෛර්ය සම්පන්නව මුහුණ දෙන්න ඕනේ. ඒක දුකක්, ඒක වේදනාවක්. ඒ දුක වේදනාව අපි හැමෝම විඳින්මින් ඉන්නවා. මේ සිස්ටම් එකක් බිඳ වැටෙන කාලෙට ලෝකේ රටවල් වල යුද්ධ පහළ වෙනවා. ලෝකේ රටවල් වල අපි කියන සන්නද්ධ අරගල පහළ වෙනවා. හැබැයි වාසනාවකට අපිට හැකියාව ලැබුණා ලංකාවේ මේ පහළ වෙච්ච මේ ක්‍රිටිකල් ජන්ක්ෂන් එක අපිට අවිහිංසාවාදී සාමකාමී අරගලයක් බවට අර්ථ නිරූපණය කරගන්න ඒකට අවශ්‍ය කරන හැඩතල නිර්මාණය කරලා දෙන්න. ඒකේ සාර්ථකත්වය ජූලි 9 වෙනිදා අපි අද්දුටුවා. මිනිස්සු අවිල්ල බොහෝම අවම හානියක් සහිතව දේශපාලන ක්‍රමයේ ලොකු අපි කියන අර පීක් එකකට ආවා. සාර්ථකත්වයකට ළඟා වුණා. දැන් අපි ඒතරින් අනිත් පැත්තට වැටිලා ආයි මේ අමාරු කාලය තුලින් යමින් ඉන්නේ. තාමත් විසඳුම් අපිට පේන තෙක් මානයක නැහැ. හැබැයි මේ අමාරු කාලය තුලින් ගියාට පස්සේ මේවා විසඳුම් නිර්මාණය කරගන්න තව ඉදිරියට කළ යුතු කටයුතු රාශියක් තියෙනවා. තාම අවසන් නැහැ. ඉතින් අරගලයේ අවසනුත් නැහැ. ඒකට තව කාලයක් යාවි. ඒ කාලය තුල සිදුවමින් පවතින සුළු පරිවර්තන රාශියක් එකතු වෙලා මේ අමාරු කාලය අපි එගොඩ වේවි. දේශපාලනයේ අලුත් ජීවන චක්‍රය නිර්මාණය කරන්න. එතකොට අපිට පුළුවන් අපේ අනාගතය අපේ අතින්ම ලියා ගන්න. ඒකට පස්ස ගහන්න බය වෙන්න ඕන නැහැ. ලංකාවේ අද තරුණ පිරිස වගේම ගොඩක් අය කියනවා මේ සිස්ටම් චේන්ජ් එකක් ගැන. හැබැයි හැමෝම කියන සිස්ටම් චේන්ජ් එක එයාලා ඉල්ලන්නේ අවුරුදු 74 කින් ආපු මේ පාලනයෙන් වෙනස් වෙන තැනක් ගැන. ඔබත් කතා කරනවා සිස්ටම් චේන්ජ් එකක් ගැන. ඒත් අපි හරියටම දන්නේ නැහැ මේ සිස්ටම් චේන්ජ් එකකින් මොකද්ද වෙන්න ඕන. මේ සිස්ටම් චේන්ජ් එක කියන වචනයකට විතරක් සීමා වෙලා නැතුව මේක ප්‍රායෝගිකව බිම්මට්ටමේ කොහොමද වෙන්න ඕන කියන එක. ඒ ගැන ඔබගේ අදහස මොකද්ද? සිස්ටම් චේන්ජ් එක ගැන ගත්තාම අර මං කලින් කිව්ව කැලලටත් ගත්තාම අවුරුදු 74ක් ක්‍රියාත්මක වෙච්ච ක්‍රමයක්. මේ අවුරුදු 74 ඇතුළත අපි වරද්දගත්ත තැන් ගොඩක් තියෙනවා. ඒ වරද්දගත්ත තැන් අපිට ස්විච් එක වෙනස් කරගන්න තමයි මේ තැන තියෙන්නේ. එතකොට තමයි සිස්ටම් එක වෙනස් වෙන්නේ. අවුරුදු 74 පටන් ගන්නකොටම 48 දී අපි වරද්ද ගන්න පළවෙනි තැන තමයි බ්‍රිතාන්‍යයන්ගෙන් ලංකාවේ දේශපාලන බලය දේශීයන්ට මාරු වෙනකොට ඒ දේශපාලන බලය ලබා ගන්නේ අර ඒ වෙනකොට බ්‍රිතාන්‍යයන්ගේම ව්‍යාපාර වලින්. ඒගොල්ලන්ගේම ආර්ථික ක්‍රමය තුලින් සාර්ථකත්වයට පත් වෙච්ච වතු ඇවිලි ක්‍රම තියෙන නැත්නම් අපි කියනවා පතල් ක්‍රම වලට සල්ලි හොයාගත්ත නැත්නම් අරක්කු විකුණන වලට සල්ලි හොයාගත්ත මේ දේශීය ප්‍රභූ පැලැන්ති අතර තමයි දේශපාලන බලය මාරු වෙන්නේ. ඒ මාරු වීමත් පවුල් කිහිපයක් අතරට අපිට ඇඳිලා ගිය බව අපි දන්නවා. ඒ දේශපාලන පවුල් 7ක් 8ක් තමයි ලංකාවේ දේශපාලන බලයේ දිගටම ඉඳලා තියෙන්නේ. ප්‍රභූ පැලැන්තිය, ධනවත් පැලැන්තියක්, මේ පවුල් කිහිපයක්. නෑයන්ගෙන් කසාද බැඳලා එහෙම විසිරීලා ගිය එකම අපි දකිනවා මේ නෙපොටිසම් කියන එක පරිමේට තිබ්බ රාජ්‍යයක්. ඉතින් එක තැනක් තමයි ඒක අපි වරද්දගත්තා. දෙවෙනි තැන අපි වරද්දගත්ත එක මේ ලංකාව බහු ආර්ගික ජාතියක් ඉන්න තැනට එක ජාතියක් මූලික වෙලා රටේ රාජ්‍ය පරිපාලනය කරගන්න ගියා. ඒක දේශපාලන වාසි වෙනුවෙන් කරා. ඒක ජනතාවගේ අවශ්‍යතාවය වෙනුවෙන් නෙමෙයි. දේශපාලන වාසි ලබා ගැනීම වෙනුවෙන් තමයි ඒක කරන්නේ. එහෙනම් 56 දින භාෂා පනත ඒත් එක්කම එන ගැටලු රාශියක් එක්ක ක්‍රියාත්මක වෙච්ච මේ ජනවාර්ගික අර්බුදය කියන එක රටේ කෙලවරක් නැතුව අද වෙනකම් මේ මොහොත වෙනකනුත් තවත් අනාගතයේ තව දශකයකට දෙකකට බලපාන ඔය ප්‍රශ්න තියෙවි. ඒවා නිර්මාණය වෙන්නත් මේ 56 භාෂා ප්‍රශ්නයෙන් හටගත්ත භාෂා පනතෙන් හටගත්ත ජාතිවාදී ගැටුම් උත්සන්න වෙන්න හේතු වෙලා තියෙනවා. ඒක තමයි දෙවැනියට තියෙන ලොකුම ප්‍රශ්නය. තුන්වෙනියට තියෙන ප්‍රශ්නය මම දකින්නේ වෙනත් අලුත් කෝණයකින්. ඒක අපි දකිනවා 48 දී ලෝකය වෙනස් වෙද්දී 48 කියන්නේ ලෝකෙටත් පරිවර්තන යුගයක්. කියන්නේ ක්‍රිටිකල් ජන්ක්ෂන් එකක්. බ්‍රිතාන්‍යයන්ගෙන්
ලෝකෙ නිදහස් වෙලා හිරු නොබදින අධිරාජ්‍ය බිඳ වැටිලා ඇමරිකාව ලෝක බලවතා බවට පත් වෙනකොට අනිත් පැත්තෙන් සෝවියට් රුසියාව මතුවලා අර බ්‍රිතාන්‍යයන්ගෙන් බැටකාගෙන හිටපු රාජ්‍යයන් සෝවියට් රුසියාව දිහා බලන්න ගත්තා. මොකද සෝවියට් රුසියාව තමයි බටහිරට අභියෝග කරපු දැවැන්තයා වුනේ. ඉතින් සෝවියට් ක්‍රමයකට ඒ සෝවියට් රුසියාවේ තියෙන සමාජවාදී ක්‍රමයකට වාමාංශික දේශපාලන මතවාදයකට ලෝකේ අනිත් රාජ්‍යයන් හැඩගැහෙන්න ගත්තා. විශාල වශයෙන් අපි ඉන්දියාව දිහා බලන්න ගත්තා. ඉන්දියාව රුසියාව දිහා බලන්න ගත්තා. ඉන්දියාවේ තිබුණෙත් බොහොම වාමාංශික වෙච්ච ආරක්ෂණවාදී සෝවියට් රුසියාව දිහා බලාගෙන ගොඩනැගිච්ච ආර්ථික ක්‍රමයක්. ඉතින් මේකේ උච්චතම අවස්ථාව බවට ලංකාවේපත් වෙන්නේ 71යි 77යි අතර එන සිරිමාව බණ්ඩාරනායකගේ නිදහස් පක්ෂය සහ සම සමාජ පක්ෂය එකතු වෙලා හදන ආණ්ඩුව. ඒ සම සමාජ පක්ෂය කියන්නේ කොමියුනිස්ට් වාදය විශ්වාස කරපු ආණ්ඩුවක්. ඉතින් ඒත් එක්කම හැදෙන මේ වාමාංශික බර ආණ්ඩුව ආරක්ෂණවාදී උපරමයට අරගෙන ගිහිලා අර සෝවියට් රුසියාවේ මොඩල් එකට ගිය ආර්ථික ක්‍රමයක් ලංකාවේ හදන්න හදනවා. ඒත් එක්කම තමයි අපි දකින්නේ 71 අරගලය පවා ලංකාවේ ඇති වෙන්නේ කොමියුනිස්ට් වාදය ලංකාවට අරගෙන වෙලා පළපදියම් කරන්න. රෝහණ විජේවීරත් සෝවියට් රුසියාවට ගිහිල්ලා චීන කොමියුනිස්ට් පක්ෂයක එකතු වෙලා ලංකාවේ ඇතුළු කොමියුනිස්ට් පක්ෂයෙන් කැඩිලා ගිහිල්ලා JVP එක හදලා කොමියුනිස්ට් අරගලයක් තමයි 71ත් අරගෙන ඉන්නේ. ඉතින් මේ ලංකාවේ 70 දශකයේ ගත්තාම අපි දකිනවා එක පැත්තකින් මේ වාමාංශික දේශපාලනය ලංකාවේ දේශපාලන කලවුර සම්පූර්ණයෙන්ම වහගෙන ඉඳලා තියෙනවා. රාජ්‍ය පරිපාලනයට වාමාංශික දේශපාලන ප්‍රතිපත්ති දැඩි ලෙස ඔබගෙන තියෙනවා. පුද්ගලීකරණය තහනම් කරලා තියෙනවා. ඒ ගොඩක් සමාගම් ජනසතු කරලා තියෙනවා. ආරක්ෂණවාදී අරන් ගියා කියලා අපි හැමෝම දන්නවා. ඒ අතරම උතුරේ සන්නද්ධ සටන් කණ්ඩායම් එක්ක අපි දකිනවා LTT උපත ලබන්නේ 1976 සන්නද්ධ සටන් අරගල ගිහිල්ලා LTT වෙනම රාජ්‍යයක් කියලා තත්යකට එනවා. මොකද ඒකට ඔවුන්ටත් අවශ්‍ය කරන ගෝලීයව අපි කියනවා ඒගොල්ලන්ටත් අපිට වෙන දකින්න දේවල් තිබුණා. දැන් 71 දී පාකිස්තානයෙන් කැඩිලා බංගලාදේශය හැදෙනවා. 50 ගණන් වලදී අපි දකිනවා චේ ගුවෙරලා ගිහිල්ලා කියුබාව අල්ලගන්න. ඒ වගේ ලෝකේ අලුත් රාජ්‍යයන් බිහි වෙන කාලයක් තිබුණා. ඒක ඒව දකිනකොට උතුරට තියෙනවා අපිටත් මේකෙන් කැඩෙන්න ඕන. අපිටත් ඊළමක් ඕනේ කියලා. ඉතින් ඒ විශ්වාසයන් එක උතුරත් කලබල වෙනවා. දකුණෙත් කොමියුනිස්ට් දේශපාලනයක් යනවා. ඔන්න උතරත් 70 දශකයත් ලංකාවේ බලපාපු ලොකු දශකයක් විදිහට මම දකිනවා. ඉතින් එතනදී අපි දැක්කොත් එහෙම ජනරද ව්‍යවස්ථාවේ JR අරගෙන එන එක 78 දී පළවෙනි පිටුවේම තියෙනවා ලංකාව යන සමාජවාදී කලවුරකී. සමාජවාදී දේශපාලන සමාජවාදී රාජ්‍යයක කියලා. එහෙනම් සමාජවාදී රාජ්‍ය තුල මේ රජය තමයි විශාල. රජය සතුව තමයි කර්මාන්ත ගොඩක් තියෙන. අදටත් ඊට පස්සේ අපි දකිනවා විවෘත ආර්ථිකය අරගෙන එනවා. ඒ කියන්නේ අර ආරක්ෂණවාදී මිදිලා JR දින්නට පස්සේ ඇමරිකාවත් එක්ක එකතු වෙලා රොනාල්ඩ් රීගන් එක කතා කරලා JR ආර්ථිකය විවෘත කරනවා. හැමෝම වයින්නවා විවෘත ආර්ථිකය කියලා. හැබැයි ආර්ථිකය විවෘත කරාට අර ආරක්ෂණවාදයෙන් තිබ්බ ජනසතු කරපු ව්‍යාපාර තිබ්බ රජය මේ විවෘත කරපු ආර්ථික මොඩල් එකට ගැලපෙන්න රජය අභ්‍යන්තරව දේශීය වෙළඳපොළ වෙනස් කරගෙන නැහැ අපි. තවමත් තියෙන්නේ රජය සතු විශාල ව්‍යාපාර ප්‍රමාණයක්. අදට රජය සතුව ව්‍යාපාර කරන නැත්නම් ව්‍යවසායකත්වයෙන් කටයුතු කරන ආයතන 547ක් තියෙනවා. ඉතින් රජය සතුව විශාල කර්මාන්ත ප්‍රමාණයක් කරගෙන ඒවා ජනතාවට කරගන්න දීලා නැහැ. රජය සතුව තියෙනකොට අනිවාර්යෙන්ම පාඩු ලබන අකාර්යක්ෂම ආයතන බවට පත් වෙනවා. රාජ්‍ය ව්‍යවසායකත්වය අසාර්ථකයි. ගොඩක් වෙලාවට අත්‍යවශ්‍යම දේවල් විතරක් තියාගෙන ගොඩක් දේවල් අපිට පුද්ගලිකව ජනතාවගේ ව්‍යාපාර දිහා කරගෙන යෑමේ ඉඩකඩ දෙන්න තිබුණා. නමුත් දේශීය වෙළඳපොළ ගෝලීය වෙළඳපොළට ගැලපෙන්න හදලා නැතුව අපි ආර්ථිකය විවෘත කරන් ඉඳලා තියෙනවා. එතකොට වෙලා තියෙන අර දේශීය සම්පත් ටික අර වෙළඳ තරගෙන් අපි පරදිනකොට දේශීය සම්පත් ටික ලෝකයට ගලාගෙන ගිහලා අපි පෙරදිලා අපි දුප්පත් වෙලා තියෙනවා. ඉතින් ඔන්න ඔය දේශපාලනේ වරද්දගත්ත තැන් තියෙනවා. දේශපාලන බලය කාටද ගියේ කියන එක. ඊළඟට ජාතිවාදී අවශ්‍යගෙන මුලින් ඉඳලා භාෂාවේ ප්‍රශ්නයක් මුල් කරගෙන එතන තිබිච්ච ගැටලුවක් තිබිලා තියෙනවා. ජාතිවාදී ගැටලුවක්. අනිත් ප්‍රශ්නේ තමයි මේ නිවැරදිව ලංකාවේ රාජ්‍ය පරිපාලන යාන්ත්‍රණය ලෝකෙට ගැලපෙන්න විවෘත ආර්ථික මොඩල් එකට ගැලපෙන්න වෙනස් කරගෙන නැහැ. තාමත් තියෙන්නේ සෝවියට් මොඩල් එකේ වාමාංශික රාජ්‍ය ප්‍රතිපත්ති. ඔන්න ඔය කියන කාරණාව හින්දා ඒක කාලාන්තරයක් ඇවිල්ලා බිඳ වැටෙන තැනට දැන් ඇවිල්ලා ඉන්නවා. මොකද වාමාංශික ප්‍රතිපත්ති මේ වගේ විවෘත ආර්ථික ක්‍රමයක් ඇතුලේ තියෙනකොට ඒක ඇතුලේ ගොඩාක් ඉඩකඩ තියෙනවා. වංචා සහ දූෂණ කරන්න, අක්‍රමිකතා කරන්න. ඒ හරහා අපි දකිනවා දූෂිත දේශපාලන පරම්පරාවක් බිහි වෙලා ඉන්න. ඔවුන් මේ රට සූරාකමින් ඉන්නවා. අර කිව්වා ප්‍රභූ පැලැන්තිය, අර කිව්වා ආර්ථික ක්‍රමය ඇතුලේ සූරා කරන හොරා කරන ආර්ථික ක්‍රමයක අපි ඉන්නේ. මේකට විවෘත ආර්ථිකයවත් මේක ඇත්තටම සමාජවාදී ආර්ථිකයක්. මොකක් හරි එහෙම ආර්ථික ක්‍රමයක් නෙමෙයි ලංකාවේ තියෙන. ලංකාවේ තියෙන්නේ එක්ස්ට්‍රැක්ටිව් ඉකොනොමි කියන්නේ හූරා කරනවා. මේ තියෙන ඇතුලේ පුළුවන් තරම් මේ ජනතාව සතු සම්පත් සූරා කරනවා. දේශපාලන බලය තියෙන මිනිස්සු ආර්ථික ප්‍රතිලාභ හූරා කරන. එහෙම ක්‍රමයක් ඉන්නේ. ඒ ක්‍රමයයි මේ බින්ද වැටෙන්නේ. ඔන්න ඔය ක්‍රමෙන්
අපි හදන්න ඕන අලුත් ආර්ථික ක්‍රමයක්, අලුත් දේශපාලන සංස්කෘතියක් තියෙන, අලුතෙන් හිතන ජාතිවාදයට නැති සාමූහිකව මේ බහුජන වාර්ගික රටක් කියලා මේක ඉන්න පුළුවන් රටක් හදන්න ගෝලීයව මුහු වෙන්න පුළුවන්. දැන් ගෝලීයව මුහු වෙන්න මොකුත් කරන්න බෑ. ලෝකෙට මුහු වෙච්ච විවෘත ආර්ථික වෙළඳපොළෙන් ලෝකයේත් එක්ක යාවෙච්ච ඒ ලෝකයේ තියෙන ආර්ථික තරගෙන් දිනන්න පුළුවන් දේශීය වෙළඳපොළක් සහිතව. මේ දේශීය වෙළඳපොළේ අවශ්‍ය කරන වෙනස්කම් ටික කරලා මිනිස්සුන්ව දියුණු කරලා තරඟකාරීව අපිට ලාභ උපයන්න පුළුවන්, ලෝකයෙන් ධනය රට ඇතුළට ගලාගෙන එන්න පුළුවන් ආර්ථිකයක් හැදෙන්න ඔය වෙනස්කම් ටික කරන්න ඕනේ. ඔන්න ඕක තමයි හැබැයි සිස්ටම් චේන්ජ් එක ඔය වෙනස්කම් දෙක. ඔබ කියන ලංකාවේ තියෙන්න ඕන ආර්ථික මොඩල් එක ඔබ කියන විදිහට වෙන්න ඕනේ කියලා කියන්නේ. අනිවාර්යයෙන්ම අපිට තියෙන්න ඕනේ ගෝලීය වෙළඳපොළත් එක්ක තරඟ කරලා ඒ වෙළඳ තරඟෙන් ජයග්‍රහණය කරලා ධනය උත්පාදනය කරගන්න ලංකාවට වැඩිපුර ධනයක් එකතු කරගන්න ඕන ක්‍රමයක්. ඒ ධනයෙන් තමයි අපි ධනවත් වෙන්නේ, දුප්පත්කම නැති වෙන්නේ, රට හැදෙන්නේ, සංවර්ධනය වෙන්නේ. ඉතින් ඒ තියෙන්නේ අපිට ඒ තරගෙම තමයි අන්තර්ජාතික වෙළඳපොළ තමයි ධනය උත්පාදනය කරන මාර්ගය. එතන තමයි ධනය ජනිත වෙන්නේ. ඉතින් අපි ඒ ජනිත වෙන ධනෙන් අපි කොටසක් ගන්න නම් අපිට තරඟ කරන්න ඕන වෙළඳපොළ තුල. එහෙනම් ඒ වෙළඳපොළ තුල තරඟ කරන්න නම් අපි හොඳට අර ග්ලෝබලි ඉන්ටිග්‍රේටඩ් වෙළඳපොළක් හදාගන්න ඕන, ගෝලීයව මුහු වෙච්ච. ඒ වගේම අර අපි කියනවා අපි අපනයන සැකසුම් කරන වෙළඳපොළක්, එහෙම නැත්නම් එක්ස්පෝර්ට් ඔරියන්ටඩ් ඉකොනොමි එකක් බවට පත් වෙයි. ඔය සියලු කාරණා වෙනකොට තමයි අර ලෝකයේ තියෙන ධනය අපිට ගලාගෙන එන්නේ. අපේ ප්‍රශ්න විසඳන්න පුළුවන් වෙන්නේ. නැත්තම් අපි හැමදාම ණයබරින් මිරිගිච්ච දුප්පත් රාජ්‍යයක් තමයි. ඔබ සිරිමාව මැතිනියගේ කාලේ ඉඳන් දේශපාලන ඉතිහාසය ගැන කතා කරද්දී සිරිමාව මැතිනිය තමයි ලංකාවට මුලින්ම නොබැඳි විදේශ ප්‍රතිපත්තියක් ගැන හඳුන්වලා දුන්නේ. එතනින් පස්සේ පාලකයන් ඒක නාමිකව විවිධ කියන්නේ ලෝකයේ තියෙන බල කණ්ඩායම් එක්කලා එක ගිවිසුම් ගත වෙමින් ඒ වගේ විවිධ ආකාරයෙන් ඉදිරියට කටයුතු කරා. ඇතර මේ වෙනකොට ලංකාවේ දැන් ඔය මේ පහුගිය කාලේ ආපු ඔය චීන ප්‍රශ්නය වගේ දේවලුත් එක්ක ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය මොන වගේද වෙන්න ඕන? ඔව් ලංකාව ගෝලීය සිතියම තුළ මෙච්චර වැදගත් වෙච්ච කාලයක් මීට පෙර ඉතිහාසයේ නොතිබ්බ තරම් කියලා මට හිතෙනවා. විශේෂයෙන් 70 දශකයේ කවුද අපි කිව්වේ සිරිමාව මැදිනේ ඉන්න කාලේ ලංකාව ගෝලීය සිතියම තුළ තරම් වැදගත් තැනක් නෙමෙයි. මොකද 70 දශකයේ ගත්තාම මං කලින් කිව්වා වගේ ලෝකේ කොමියුනිස්ට් තරගයේ උපරිම අවස්ථාව. වියට්නාම යුද්ධය යනවා. චීනයේ ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙනවා. මාओ සේතුන්ගෙන් ඩෙන් සාපින්ට මාරු වෙන කාලේ. ඉතින් ලෝක ඉතිහාසය තුළ කොමියුනිස්ට් තරගය තුළ විශේෂයෙන්ම වැදගත් කාලයක්. එතකොට සටන ගොඩක් වෙලාවට තිබ්බේ ගෝලීය නැගෙනහිර. ඊ පැත්තෙන් සෝවියට් රුසියාව තද කරන්න, සෝවියට් රුසියාව කරමුලට හිර කරන්න තමයි ලෝකයේ බලකඳුරු ක්‍රියාත්මක වුණේ. හැබැයි ඒ වෙනකොට අපි එච්චර වැදගත් නැහැ සිටියම තුල. හැබැයි මේ වෙනකොට දැන් සෝවියට් රුසියාව නෙමෙයි බලකඳුර එක බිඳ වැටෙනවා. දැන් චීනය තමයි ලෝක බලවතා වෙන්නේ. ඇමරිකාව යාව නවත්තන්න හදනවා. හැබැයි චීනය එයාගේ ප්‍රොජෙක්ට් එක Belt and Road Initiative එකේ වැදගත්ම මර්මස්ථානයක් බවට ලංකාව පත් කරගෙන තියෙනවා. හම්බන්තොට වරාය ඉඳලා කොළඹ වරාය දක්වා දිවෙන අධිරේගී මාර්ග වරායන් දෙක, හම්බන්තොට වරාය, කොළඹ වරාය දකුණු ජැටිය, හෝටල් පද්ධතිය, නෙළුම් කුළුණ මේ ආදී විදියට ගත්තාම BRI එකේ ප්‍රධාන කොටස් ගොඩක් ඒක අපි ආර්ථික කලාපයක් විදියට දැක්කත් කමක් නැහැ. චීන ශ්‍රී ලංකා ආර්ථික කලාපයක්. ඉතින් මේ කලාපයක් මේකේ හදාගෙන ලොකු සෑහෙන්න චීනය කියන එක ලංකාව තුළ පළපදියම් වෙලා ඉන්නවා. ඒ හින්දා මේක නුරුස්සනවා ඉන්දියාවට, ඒ වගේම ඇමරිකාව බලාගෙන ඉන්නවා මේ BRI එක නියුට්‍රලයිස් කරන්න. අපි ගත්තොත් පහුගිය මාස කිහිපයකට කලින් ඉවර වෙච්ච G7 සමුළුවේදීත් ඇමරිකාව අමතරව ඉන්දියාවට, ඕස්ට්‍රේලියාවටත් ආරාධනා කරලා මේ චීනය කොහොමද අපි නියුට්‍රලයිස් කරන්න කියන එක තමයි කතා කරන්නේ. ඉතින් ඒ BRI ප්‍රොජෙක්ට් එකේ වැදගත්ම මංසන්දියක් ඉන්දියන් සාගරයේ හරියට මැද්දේ අපි ඉඳගෙන චීනය එතෙන්ට ඇවිල්ලා ඉන්දියාවේ පිළිගන්නේ ඉන්දියාවට තියෙන ළඟම රටේ තමන් බලවන්තව වැඩෙනකොට මේක ඇතුලේ මේ දේශපාලනික අරගලයක් පටන් ගන්න තියෙනවා. මම කලින් වචනේ පාවිච්චි කරා මේකත් ගෝලීය බලගුමාරුවක් වෙන මංසන්දියක ඉන්නේ, ක්‍රිටිකල් ජංක්ෂන් එකක ඉන්නේ. ඉතින් එහෙම ක්‍රිටිකල් ජංක්ෂන් එකකදී ලංකාව ඒ සටනේ චීනය ප්‍රමුඛ ඒ පැත්තකුත් අනිත් ඉන්දියාව ඇමරිකාව අනිත් පැත්තේ සටන ක්‍රියාත්මක කරන ලොකු තැනක් බවට ලංකාව පත් වෙලා තියෙනවා. ඉතින් මේ වෙලාවේ අපිට අර 70 දශකයේ තිබ්බා වගේ ඉතා නොවැදගත් තැනක් නෑ. ඒකෝර අපිට මැදිහත් කරුවෙක් වෙන්න බෑ. අපි මේකේ ප්‍රධාන කොටස් කරුවෙක්. ඒකෝර ප්‍රධාන කොටස් කරුවා විදිහට අපිට ඒකට මුහුණ දෙන්න වෙනවා. ඉතින් ඒකට මුහුණ දෙනකොටම අපි ආර්ථිකව ඉතාමත්ම දුර්වලම ආඩියකට වැටලා ඉන්නවා. අපි අර හිඟන්නන්ට උණුබත් නෑ වගේ අරයා කියන කොටත් අත උස්සන්න ඕනේ, මෙයා කියන කොටත් අත උස්සන්න ඕනේ. එයා සැර කරොත් අපිට අඬන්න ඕනේ. මෙයා ඇඟිල්ලෙන් එන්නොත් අපිට කඳුළු වෙන්න ඕනේ. ඉතින් අපි ඉන්නේ ආර්ථිකව ඉතාමත්ම දුක්ඛිත දුර්වල තැනක.
එතකොට එහෙමත් තැනකත් මේ වගේ අභියෝගාත්මක කාලයක අපි ඉන්නකොට අපිට සේකක් නැහැ. අපිට කියන්න දෙයක් නැහැ. අපිට අත් උස්සන් යටත් වෙනවර කරන්න දෙයක් නැති මට්ටමට රටපත් වෙලා තියෙන්නේ. ඒ හින්දායි මේ භූදේශපාලනික සටනේ අපි මැදිහත් කරු බවට පත් වෙලා ඉන්නේ. හින්දායි අපිට සිරිමාව කාලේ වගේ කාලයක් නෙමෙයි මේ ඉන්නේ. ඉතින් ඒ හින්දා අපිට මේකත් කළමනාකරණය කරගන්න වෙන්නේ බොහොම අපහසුවෙන් අමාරුවෙන්. මෙතනදී නොබැඳි කතාවක් කරන්න බෑ. අපි දංවැල් වලින් ඔය හැමතැනටම බැඳිලා ඉවරයි ආර්ථික හේනිය හින්දා. මොකද ඒවැන් නම් තෙල්ලෙන්නේ ඒවැන් නම් කෑමෙන් අපිට කියන්න තියෙන නිදහස බොහොම අඩුයි බෑ කියලා කිසිම දෙයකට. ඒත් එක්කම go home gota කියන hashtag එක. ඒක ඔබ ගෙනාපු දෙයක්. ඒක ඔබගේ කියලා ඔබ විවිධ තැන්වල ප්‍රකාශ කළා. ඒත් එක්කම මේ අරගලය එතකොට මම හිතන්නේ ඔබ හිටියේ විදේශගතව. ඒත් එක්කම මේ අරගලයට ඔබව සම්බන්ධ වෙනකොට මේ අරගලය ඔබේ කියලා හරි ඒ වගේ මොකක් හරි මතවාදයක් ගොඩනගන්න ඒ හරහා උත්සාහ කරාද? එහෙම නැත්නම් අතන අරගලයේ ඔබගේ භූමිකාව මොන වගේද? Go home gota 2022 මේ වෙනකොට මිලියන 6.5ක් පාවිච්චි කරලා ගෝට යන දවසේ ඒක මිලියන 6.5යි. පාවිච්චි කරා ඒක හදලා දින 200ක් ගිහිල්ලා තමයි ගෝට ගියේ. ඒක අපි හදන්නේ දෙසැම්බර් 31. අපි කියන අරගලයේ දින 100කින් ගෝට ගියා කියලා. හෑෂ්ටැග් එක හදලා දින 200ක් යනකොට. හෑෂ්ටැග් එක හැදුව පළියට ට්‍රෙන්ඩ් වෙන්නේ. අපි ගොඩාක් මහන්සි වෙලා යම් මට්ටමකට ගෙනාවේ. ඊට පස්සේ ඒකට විවිධ පාර්ශ්වයන් එකතු වෙනකොට ඒක තවත් ප්‍රචලිත වුණා. ඒක ආණ්ඩුවේම සමහර කාරණා හින්දා ඒක ප්‍රචලිත වුණා. ඉතින් හෑෂ්ටැග් එක වටා තමයි මේ ජනබලය ගොඩනගන්නේ. හෑෂ්ටැග් එක වටා තමයි මිනිස්සු මේ කෝඩිනේට් වෙන්නේ, කොලැබොරේට් වෙන්නේ. ඉතින් ඒක සැලසුම් සහගතව කරපු කැම්පේන් එකක් අපි මහන්සි වෙලා දැනුම හොයාගෙන අවශ්‍ය විදිහට ඒක ට්‍රේන් කරලා ජනතාව එකතු කරගන්න ගත්ත උපක්‍රම. මොකද අනිවාර්යෙන් ලෝකේ පුරා අරගල සිද්ධ වෙනකොට අපි දකිනවා මිනිස්සුන්ට එකතු වෙන්න ක්‍රමයක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් වෙන කාලෙට මොකක් හරි මේ ක්‍රියේටිව් දෙයක් මතුවෙනවා ලෝකෙට මිනිස්සුන්ව වෙනස් කරන්න පුළුවන්. ඕකට කියනවා ක්‍රියේටිව් ඩිස්ට්‍රක්ෂන් එකක් කියලා. අපි තේරුම් ගත්තා මේ වෙලාවේ ඒක සමාජ මාධ්‍ය. සමාජ මාධ්‍ය ජාලවල තමයි ඒක කරන්න පුළුවන්. ඔබ කියන්නේ දැන් ගෝල් ෆේස් අරගලයේත් එම ඒ කියන්නේ අරගලයේම සංකේතාත්මක වනේ එතන මේ ජනතාව හිටියේ. එතකොට ඒකත් ඔය go home gota කියන hashtag එකත් එක්ක වෙච්ච දෙයක්ද නැත්නම් ඊට පිටින් වෙච්ච දෙයක් කියලාද ඔබ හිතන්නේ? 2022 මැද වෙනකොට මේ ආර්ථික හේනි එන බව කියව ගන්න පුළුවන් වුණා. අපි දැනගත්තා ඒත් එක්කම මේ කියන්නේ කොන්ෆ්ලික්ට් එකක් හින්දා ක්‍රයිසිස් එකක් එනවා. මේ ක්‍රයිසිස් එක එන එකෙන් මේක තුල ලොකු ව්‍යාකූල කැරලි කොලහන තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒක වෙන එක නවත්තන්න නම් අපි මේක මිනිසුන්ට කියලා දෙන්න ඕනේ. මේක කොහොමද හරියට ඉලක්කගතව මේක අරගලයක් බවට පත් කරගන්න. ඒ අරගලයෙන් සමාජය වෙනස් කරගන්න ඒක භාවිතා කරන්න. ජා මිනිසුන් අවදි කරගන්න පාවිච්චි කරන්න. ඒ අවශ්‍ය කරන ඉලක්කගත කිරීම තමයි අපි හෑෂ්ටැග් එක හරහා කරේ. ඒක ඇතුලේ තිබ්බනේ go home gota. ගෝටට ගෙදර යන්න. 2022 මේ අවුරුද්දේම යන්න. ඒ ටික පැහැදිලිව අන්තර්ගත කළා තේරුමක් ඇතුව. ඒකට පදනමක් තිබ්බා, ලොජික් එකක් තිබුණා. ඉතින් ඒක නිර්මාණය කරේ මම. අපේ කණ්ඩායම එකතු වෙලා ට්‍රේන් කළේ. ඒකට උදව් වෙච්ච හැමෝටම අපි ස්තුති පවා කියලා තියෙනවා ප්‍රසිද්ධිය. ඉතින් ඒක හරහා ගොඩනැගිච්ච ජනබලය අපි ඊට පස්සේ ප්‍රෝග්‍රෑම් එකක් ගෙනාවා small acts of resistance කියලා. කුඩා උපක්‍රමශීලී ක්‍රමවලට අපි කොහොමද ප්‍රතිරෝධය දක්වන්නේ? මිනිස්සු බයයිනේ. සාමාන්‍ය රටක මිනිස්සු රජයට බය, ලංකාවේ වගේ කොහොමද බය? මේක පොලිස් ස්ටේට් එකක්. හැමතැනම ඉන්ටෙලිජන්ස් එකකින් ඉන්න පොලිසියෙන් ඇවිල්ලා බලපෑම් කරන මේක පොලිස් ස්ටේට් එකක්. මේක මිනිස්සු බයයි. මේ බය නැති කරන්න ඕනේ අපි කියනවා මේ ග්‍රැජුවලි ක්‍රමිකව අපි කන්ඩිෂනින් කියලා කියනවා. මෙඩිසින් වල සයිකියාට්‍රි වල අපි ඉගෙන ගන්නවානේ කන්ඩිෂනින්. මිනිස්සුන්ව හිමීට පොඩ කන්ඩිෂන් කියන්නේ කවුරු හරි කෙනෙක් බයයි නම් අර අපි හිතමු උඩ තට්ටුවක නැගලා ඉන්න අපි චුට්ටක් එයාව ගෙන්නනවා. ඊට පස්සේ තව චුට්ටක් ගෙන්නනවා. ඕක ක්‍රමිකවනේ කරන්නේ වෛද්‍ය විද්‍යාවේ. ඉතින් අපි ඒ විදිහට මේ ක්‍රමිකව තමයි මිනිස්සුගේ බය නැති කරන්න small acts of resistance program එක අරගෙන ඒ හරහා තමයි තනියෙන් කවුරු හරි බෝඩ් එකක් අල්ලගෙන හතේ පටියක් බඳිනවා කොඩියක් ගෙදර දානවා ඔය වගේ දේවල් උත්සාහ කරලා ඒක ටික සාර්ථක වුණා මිනිස්සු එක්කෙනා දෙන්න වුණා දෙන්න තුන් දෙනා ඊට පස්සේ ඒක 10 20 වෙලා හන්දි වල පොඩි ඒවා එන්න ගත්තා ඊට පස්සේ ඒවා එකතු වෙන්න ගත්තා ඔහොම තමයි අප්‍රේල් 3 වෙනිදා වෙනකන් ඕක අරගෙන ඉන්නේ අප්‍රේල් 3 වෙනිදා වෙනකොට මේක අපේ කෝඩිනේෂන් එක අපේ යතේ නැති තරම් ඊට පස්සේ තමයි ගෝල් ෆේස් එකෙන් මේක පැන නගින්නේ එතකොට කොටස්කාරයෝ පංගුකාරයෝ ගොඩයි මේකේ අපිට අවශ්‍ය ප්‍රශ්නයක් වුණා මේක අපිට නොකියම ඉන්න තිබුණා මේක අපි අතර නෙමෙයි මේක අපි කලේ නෑ කියලා අපි ගාලා කියන්න නැතුව ඉන්න තිබ්බා හැබැයි අපිට කියන්න වෙන මොහොතක් ආවා ඒකට හේතුව තමයි අපිට තේරුම් ගියා මේක මේ විදිහට ජනතාව මහජන අරගලයක් තුලින් පැන නගිනකොට ඒකට බොරු අයිතිකාරය වෙන්න පුළුවන්. ඒත් එක අපි දකිනවා කවුරු හරි සින්දුවක් කියන ගායකයෙක් ඉන්නවා නම් ඒ සින්දුව තව ගායකයෙක් කිව්වා කියලා මගේ ගායන කුසලතාවයට හානියක් වෙන්නේ නැහැ නේ. මම ගායකයම තමයි. මම තව සින්දුවක් හදනවා. ප්‍රශ්නයක් නැහැ ඒක.
මම නිර්මාණශීලී නම් මට සින්දු කියන්න පුළුවන් නම් මම මගේ සින්දුවක් හොරාගත්ත එක මට ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මොකද මම හැබෑවට පුළුවන් නම් මම තව සින්දුවක් හදනවා. ඉතින් ඒ හින්දා අපි මේක කියන්න හේතුනේ මේ වෙන කට්ටිය මේක හොරාගත්තොත් මේක අසාර්ථක වෙයි කියන ගැටලුව හින්දා ජනතාව එන්නේ නැති වෙයි කියන ගැටලුව හින්දා තමයි අපි ඒක ඒ විදිහට කියන්න හිරිද්ද උනේ. ඉතින් ඒ ගැන මම හිතනවා සමහරව ඒ ගැන චෝදනා කරා මේ අපි නායකත්වයේ ගන්න දෙනවා මේකෙන් දේශපාලන ලකුණු දා ගන්න හදනවා. එහෙම ඕනේ නැහැ. දැනටත් එහෙම ඕනේ නැහැ. නමුත් වැඩේ සාර්ථක වෙලා තියෙනවා. ඒක මේ ලංකාවේ සියලු සමස්ත ජනතාවගේම ජයග්‍රහණයක් විදිහට අරගලේ නිර්මාතෘ ඔබ කියලා කියන්න කැමති නැද්ද කොහොමද? ඒක මම කියලා නෑ. ඒක ඔය මාධ්‍ය සාකච්ඡාවල විටින් විට මතු කරපු කාරණාවක්. ඒක කියනවට අනිත් අය වැඩි කැමති නෑ. එහෙනම් මම මේක එහෙම කියන්න යන්නේ නෑ දැන්. ඔබ කියන විදිහට දැන් අපි අරගලය ක්‍රියාත්මක කරලා ඒකේ අවසාන බලාපොරොත්තුවට ළඟා වුණා. කියන්නේ ගෝඨාව යවුවා. හැබැයි ඊට පස්සේ ආවේ රනිල් වික්‍රමසිංහ ලිබරල් නායකයෙක්. අපිත් එක කියන්නේ ලංකාවේ දේශපාලන ඉතිහාසයේ ගොඩක් කියන්නේ බොහෝ කාලයක් දේශපාලන ඉතිහාසයේ ඉඳලා විවිධ තනතුරු වලට ඇවිල්ලා ඒ වගේ පසුබිමක් තියෙන රනිල් වික්‍රමසිංහ තමයි අරගලයෙන් පස්සේ ජනාධිපති වෙලා ඉන්නේ. ඒත් එක්කම එතකොට දැන් අරගලයට පසුබිම් වෙච්ච කාරණා සහ ජනතාව බලාපොරොත්තු වෙච්ච දේවල් ඒ හරහා ඉෂ්ට වෙලා තියෙනවද? දැන් ඒ වගේ වෙනකොට ඒ වගේ පසුබිමක ඔබට දැන් හිතෙන්නේ මොකද්ද? අර හිඟන්නන්ට උණුපත් නෑ වගේ ඔක නිතරම කියනකොට අරගලේ කොච්චර කළත් අපේ කර්මවලට අපි සීමා වෙලා ඉන්නවා ආර්ථික අර්බුදය කියන එකේ. එතකොට අරගලය අවිහිංසාවේ සහ සාමකාමීත්වයේ සීමාවේ තියාගන්නත් ඕනේ. ප්‍රජාතන්ත්‍රවාදී සීමාවේ තියාගන්නත් ඕනේ. ඒ සීමාවේ තියාගෙන අරගලය කරනකොට අපිට ඕන විදිහට ව්‍යවස්ථාවෙන් පිටපැනලා විසඳුම් හොයන්න බෑ. හේතුව අරගලයේ තේරුමම ආර්ථික අර්බුදය විසඳන එක. ආර්ථික අර්බුදය විසඳන්න නම් මේක ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනේ, සාමකාමී වෙන්න ඕනේ, අහිංසාවාදී වෙන්න ඕනේ. ඒ ගුණාංග ටික නැති කරගෙන බෑ. ඒ ගුණාංග ටික ඉතුරු කර ගන්න නම් ජනාධිපතිව ඉවත් කළාට පස්සේ අපි දකිනවා ගෝඨාභය රාජපක්ෂ මේ අරගලේ ඇත්ත හැබෑ නිර්මාතෘ. අරගලේ හැබෑ නිර්මාතෘ ඔහු. ගෝඨාභය නිසා තමයි නිර්මාණය වෙන්නේ. එතකොට ඒක නිර්මාණය වුණේ ඔහු ඉඳලා. ඔහුව ඉවත් කළාට පස්සේ අපිට බෑ ගිහිල්ලා අර ඇෆ්ගනිස්තානය අල්ලගත්තා වගේ තලේබාන්ලා මේක අල්ලගන්න අදහසක් මෙතන කාගේවත් තිබුණේ නැහැ. එහෙම දකින්න තිබුණේ නැහැ එහෙම දෙයක්. ඉතින් අපිට පාර්ලිමේන්තුව තුලින් වෙන විසඳුමක් දිහා බලාගෙන ඉන්න උනා. එතකොට ඒකෙන් පාර්ලිමේන්තුව තුලින් නායකයෙක් මතු කරගන්න ජනතාව ඇත්තටම මැදිහත් වුණේ නැහැ. මොකද ජනතාව කාවත් විශ්වාස නැහැ. රනිල් වික්‍රමසිංහ ගැන විශ්වාසත් නැහැ. පොහොට්ටුවේ කාවත් විශ්වාසත් නැහැ. විපක්ෂ කාගෙනවත් ජනතාවට විශ්වාසයක් තියෙන බව පේන්න තිබුණේ නැහැ. නේද? පාර්ලිමේන්තුව තුලින් ජනතාව කැමති නායකයෙකු ජනාධිපති කරගන්න ඕන කියලා මේ අපි කියන අවුට්ක්‍රයි එකක්. ජනතාවගේ ඉල්ලීමක් හඬක් තිබුණේ නැහැ. එහෙම මෙහෙන් කේන්ද්‍රීය වෙලා ලැබුණා. කේන්ද්‍රියක් ඇහිලා බෑ රටක නායකයෙක් වෙන්න. එතකොට රනිල් වික්‍රමසිංහ ආවේ අරගලේ පටන් ගන්නකොට අපි දෙසැම්බර් වල හැෂ්ටැග් එක හදමුණු රනිල් වික්‍රමසිංහ නිකම්ම මන්ත්‍රී. ඔව්. ඊට පස්සේ අගමැති වෙන්න මහින්ද ගියාට පස්සේ. ඉතින් එහෙනම් කාටවත් කියන්න බෑ අරගලේ තේරුම රනිල්ව ගේන කියලා. අපි කොහොමද දන්නේ මහින්ද රනිල්ව ගේනේ කියලා. ඒක දන්නේ නෑනේ. ඉතින් ඒක පාර්ලිමේන්තුවේම නිර්මාණයක් විදිහට තමයි රනිල් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඒකට අරගලයට කරන්න දෙයක් නෑ. අරගලයට තියෙන එකම දේ අපි ගෝඨ අයින් කරා ඊළඟට පාර්ලිමේන්තුව තුලින් විසඳුමක් ගේන්න ඕක තමයි ලැබිලා තියෙන විසඳුම. ඒකත් එක්ක කොච්චර කල් යන්න පුළුවන්ද? ඒක මිනිස්සු තීරණය කරන්න ඕනේ. මොකද රනිල් වික්‍රමසිංහ විසඳුම් ගේනවා නම් ඒවාට කැමති නම් මිනිස්සු ඉවසගෙන ඉඳි. නැත්තම් රනිල් වික්‍රමසිංහත් ගෝඨට කරපු දෙයම මිනිස්සු ඇවිල්ලා කරා. ඒක අපිට තීරණය කරන්න බෑ. ඒක ජනතාවගේ ජනමතය තුලින් එන කාරණාවක්. ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විශාල ජනතා බලයක් එක්ක තමයි ජනාධිපති බවට පත් වෙන්නේ. එතකොට මිනිස්සුන්ගේ හිතවල මතයක් තිබුණා මේ හැමදාම දකින්න දේශපාලන මූණක් නැතුව අලුත් මූණක් දේශපාලනයට එන්න ඕන අලුත් කෙනෙක් නායකයා බවට පත් කරගන්න ඕනේ වගේ මතයක් එක්ක තමයි මේ පසුබිම හැදුනේ. ඒත් එක්කලම ඒ ජනාධිපතිවරයාම අවුරුදු දෙකමාරක් වගේ කෙටි කාලයකදී ජනතාවගේ බලයෙන්ම ජනාධිපති ධුරය නැති වෙලා රටිනුත් යන්න වෙනවා. ඒ වගේ පසුබිමක ජනතාව එතකොට හිතන්න පටන් ගත්ත මේ ප්‍රධාන පක්ෂ දෙකේ අය නැතුව මේකට අමතර ඒ කියන්නේ වෙනත් මේ පක්ෂයක නායකයෙක් සුදුසු වගේ කතාවක් එක්කලා මේ JVP එකට යම්කිසි ජනතා මතයක් හැදෙන්න ගත්තනේ පහුගිය කාලේ. අරගලෙත් එක්කලා ඒ JVP එකේ ක්‍රියාකාරී ඒගොල්ලොත් අරගලේ අපේ කියලා කියන්න ගත්තා. ඒ වගේ පසුබිමක් එක්කලා එහෙම හැදුනානේ. ඒ ගැන ඔබගේ මතය කොහොමද? ඔය මතය හැදෙන්න ගත්තේ දැන් ගෝඨාභය රාජපක්ෂගේ ෆේල් වීමත් සමග ලොකු රික්තයක් හැදෙන්න ගත්තා. කවුද ඊළඟට බාරගන්නේ? දැන් අරහෙට කියන්න කෙනෙකුත් නැහැ, මෙහෙට කියන්න කෙනෙකුත් නැහැ. යහපාලන කාලෙත් ආණ්ඩුව ෆේල් වුණා. දැන් මේක අවුරුදු දෙකක් යනකොට ෆේල් වුණා. කාවද ගියන්නේ කියලා. එතන තිබුණු රික්තය කාලෙම තමයි අර වාසනාවකට පැන්ඩෝරා පේපර්ස් කතාව එළියට ආවේ.
ඒ පැන්ඩෝරා පේපර්ස් වලින් තමයි එතනින් JVP එක හිට් වෙලා උඩට එන්න ගත්තේ. ඒක ඊට පස්සේ තමයි ඒගොල්ලෝ සංවිධානය වෙන්න ගත්තේ. ජන රට පුරා යන්න ගත්තේ. හැබැයි ඒගොල්ලෝ අරගලය කියවා ගත්තේ නැහැ. මේ වෙලාවේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ජනතාවගේ අරගලයක් මතුවේ. මේ අරගලයට නායකත්වය දෙන්න ඕනේ. මේ පිළිබඳව ඔවුන්ගේ කියවා ගැනීමක් තියෙන බවක් පෙවුන්නේ නැහැ. ඔවුන් ඒකට අවශ්‍ය කරන පසුබිම හදා ගන්න ස්වරූපයක් පේන්න තිබුණේ නැහැ. හැබැයි අරගලය තුලින් ඔවුන්ගේ ප්‍රසිද්ධිය අඩු වෙන්න ගත්තා. මොකද ඔවුන් මේ තුල නැති බව මිනිස්සුන්ට පේන්න ගත්තා. හැබැයි ඔවුන් නිකන් හිටියෙත් නැහැ මේක ඇතුළට අර ඔටුව ඔලුව දා ගන්නවා වගේ ටික ටික try කරන්න ගත්තා. ඒගොල්ලන්ගේ කලා සංගම, තරුණ සංගම් ඒ වගේ විදිහට විටින් විට උද්ඝෝෂණ ව්‍යාපාර අරගෙන එන්න ගත්තා. ඉතින් මේ හැදිච්ච ප්‍රබල ජන විරෝධය ඇතුලේ ජනතා විමුක්ති පෙරමුණ ලොකු කොටසක් නිර්මාණය කළා. හැබැයි ඔවුන් මේක සියල්ල නිර්මාණය කරන්නේ ඔවුන් පක්ෂය තුල පක්ෂයේ සීමා ඉඳගෙන අවශ්‍ය පුළුවන් නිර්මාණයකුත් ඔවුන් කළා. ඉතින් මං අපිට තියෙන කියන්නේ මම කවදාවත් හිතන්නේ ඔවුන් මේ රටේ පාලන බලය අරගනීවි හෝ මේ ඡන්දයකින් දිනලා ආණ්ඩුවක් පිහිටවාවි කියලා. අපි මොකද එතෙන්ට නොයන්නේ 225 එපා කියනවානේ. 225 එපා කියවනම් අඩු ගානේ ආණ්ඩුවක් හදන්න නම් 113ක්වත් එපා. දැන් JVP එකේ දැනට පත්තුලා ඉන්නේ 3 දෙනා. මතක් කරලා ගන්න මේ JVP නායකයෝ කියලා කණ්ඩායමක් ඔයාගේ ඔළුවට එනවා නම් 15 දෙනෙක් 15ක් එනවා. 15ක් එන්නේ නැහනේ. 15ක්වත් එනවා. නෑ JVP නායකයෝ මේ NPP ගේ නායකයෝ කියලා 15 මිනිස්සු 15 දෙනෙක් කියන්න පුළුවන්. ඒත් බෑ. එහෙනම් JVP හෝ NPP එක ලොකුට දේශපාලන රැස්වීම් කළාට ඔවුන්ගේ හැමදාම මතුවලා ඉන්නේ ඔය නායකයෝ 10 දෙනෙකුටත් වඩා අඩු සංඛ්‍යාවක් තමයි ජනතාව අතර ප්‍රසිද්ධ වෙන්නේ. කියන්නේ නායකයෝ ගොඩනැගිලා නැහැ නේ උන් අතරේ. අලුත් නායකයෝ බිහි වෙන්න දීලා නැහැ. බොහොම එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නවා. එහෙනම් ජනතාව අතරින් නායකයෝ බිහි කරන්න ඕන තුල වැඩපිළිවෙලක් තිබිලා නැහැ. එහෙනම් 225 මෙපා කියනවා. 113ක් දිනන්න ඕන නම් කෝ නායකයෝ 113ක් හදලා තියනවාද? ඉතින් මං හිතන්නේ ඔවුන්ට මේක ඇතුලේ සාර්ථක වෙන්න වැඩපිළිවෙලක් තියෙනවා කියලා. සහ අනිත් ලොකුම ගැටලුව ඔවුන් තවමත් ඔවුන් විශ්වාස කරන වාමාංශික දේශපාලනය එල්ලිලා ඉන්නවා. කියන්නේ ඔවුන්ගේ ප්‍රතිපත්ති බැලුවාම මිනිහෙකුට හිතනවා හොඳයි කියලා. අනිවාර්යෙන් හොඳයි. මේ උගත් බුද්ධිමත් මිනිස්සු හදලා තියෙන ඒවා දැක්කම මේක කරනවා හොඳයි. හැබැයි මේ ලංකාවේ දැන් තියෙන ආර්ථික අර්බුදයට ගැලපෙනව නෙමෙයි. ලංකාව අඩුම තරමින් බින්දුවේ නවත්තලා දුන්නොත් එතන ඉඳලා කරන්න කියලා ඒත් සමහරට පුළුවන් ඇති. හැබැයි දැන් ලංකාවේ ඉන්නේ ලෝකෙට බිලියන 64ක් ඩොලර් රත්තරන්ක. අපි නෙගටිව් ඉඳලා මේ ආර්ථික අර්බුදයක ඉඳලා උඩ යන ධනය උත්පාදනය කරන ලොකු යන්ත්‍රයක් අපිට ඕනේ. ලොකු යාන්ත්‍රණයක් ඕනේ. එහෙනම් දැන් වාමාංශික දේශපාලන ප්‍රතිපත්ති තුලින් ගිහලා ඒක කරන්න බෑ. හැබැයි ඔබ NPP එකේ ප්‍රතිපත්ති ප්‍රකාශන බැලුවොත් උන් දැනටත් කතා කරන දේවල් විශේෂයෙන් පුද්ගලීකරණය, රාජ්‍ය සේවකයන්ගේ බර අඩු කිරීම වගේ කාරණා අත්‍යවශ්‍ය මේ වෙලාවේ කරන්න. ඒ දේවල් මොකද රට හදන්න බෑ. හැබැයි ඔවුන්ගේ ප්‍රතිපත්තිවල ඒවා කතා කරන්න. ඒවා බය මොකද NPP එක කියන සංවිධානය හැදෙනකොටම ගොඩක් වෘත්තීය සමිතිත්වයක ඇතුලේ ඉන්නවා. වාමාංශික දේශපාලන සමාජවාදී ප්‍රතිපත්ති මේක ඇතුලේ තියෙනවා. ඒවෙන් මේ ආර්ථික අර්බුද විසඳන්න බෑ. ඔන්න ඒ කියන දුර්වලකම් කාරණා ගොඩක් හින්දා මම කීයටත් හිතන්නේ ඔවුන් තුල විසඳුමක් ඇති. ඔවුන් ජයග්‍රහණය කරાવી මේක රට හදන්න ඕන පුළුවන් කියලා. ඒත් එක්කම මේ අරගලයේ ක්‍රියාත්මක වෙච්ච සමාජ කණ්ඩායම් ඒ වගේම ශිෂ්‍ය සංගම් වගේම දේශපාලන ඒ වගේ කණ්ඩායම් රාශියක් තියෙනවා. එතෙන්දී අපිට පැහැදිලිවම දැකපු දෙයක් තමයි මේ රාජ්‍ය මර්ධනය කියන එක දේශපාලන කණ්ඩායම් පැත්තක තියලා සමාජ ක්‍රියාකාරීන්ට ඒ වගේම තරුණ කණ්ඩායම් වලට ශිෂ්‍ය ක්‍රියාකාරීන්ට යොමු වෙච්ච එක. ඒ වගේම පාර්ලිමේන්තුව වටලන්න කියලා යම්කිසි අවස්ථාවකදී අපි දැක්කා ජනතා විමුක්ති පෙරමුණේ ඔය හඳුන්නෙත්ති වගේ අය කියනවා ජනතාවට දැන් එන්න පාර්ලිමේන්තුව අපි අල්ලගමු කියන වගේ අවස්ථා අපි දැක්කා. ඒ වගේම ඔබත් ඒ වගේ අවස්ථාවකදී යම්කිසි ප්‍රකාශයක් කරලා සමාජ මාධ්‍ය හරහා ජනප්‍රිය වෙලා තිබුණා. ඉතින් එතකොට නමුත් ඔබ අත්අඩංගුවට පත් වෙනවා මේ අවස්ථාවේදී එම සිද්ධිය හේතු කරගෙන. නමුත් අර JVP එකේ නායකයින්ට හරි ඒගොල්ලන් ක්‍රියාකාරීකයින්ට ඒ වගේ නීතිය සම්බන්ධයෙන් කිසිම මර්ධනයක්වත් එහෙම නීත්‍යානුකූල භාවයක් ඒගොල්ලන්ට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතෙන්දී ඔබ දකින්නේ රනිල් එක්ක JVP එකයට බයද එහෙම නැත්නම් ඒගොල්ලොත් එක්ක මොන හරි යටින් ඩීල් එකක් වගේ දෙයක් යනවාද මොකද්ද ඔබට තියෙන මතය එතෙන්දී? අපි අරගලය පුරා දිගටම දකිනවා මේ අරගලයේදී මේ මර්ධනයට ලක් වෙන්නේ තෝරාගත් පිරිසක්. තෝරාගත් පිරිසක් මර්ධනයට ලක් වෙනවා. තෝරාගත් පිරිසක් හොඳින් ඉන්නවා, තනතුරු හම්බ වෙනවා, සුඛවහිරෙන්ටපත් වෙනවා. ඔය දෙපැත්තක් අපිට පේන්න තියෙනවා. කියන්නේ හැඳි දෙකකින් බෙදනවා. එකම අරගලේ එකට හිටපු මිනිස්සුන්ට හැඳි දෙකකින් බෙදනවා. අරගලයට පෙර අරගලයේ ජයග්‍රහණයට පෙර රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයට පෙර අරගලයේ හිටපු අය රනිල් වික්‍රමසිංහගේ ජයග්‍රහණයෙන් පසු අරගලයෙන් ඉවත් වෙච්ච කොටසක් ඉන්නවා. අපි දකිනවා සෙනග අඩු වෙනවා, වෙනස් වෙනවා. ඒ සමහර අයගේ මත වෙනස් වෙනවා.
ඉතින් ඒ ආකාරයට අපි බැලුවාම ඒ දේශපාලනිකව යම්කිසි උපක්‍රමශීලී විදිහට හැඳි දෙකකින් බෙදෙන තත්ත්වයක් තියෙනවා. පොල්දුව මංසන්දිය ගත්තාම විශේෂයෙන් ඔවුන් මාව ඉලක්ක කරනවා. මාව අත්අඩංගුවට අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරයේ තියලා අප ලබා දෙනකන් කාලය තුලත් ඒ කියන්නේ පොල්දුව සිදුවීමේ සිදුවිලා ආසන්නව දින සති 3ක් ගත වෙලා. ඒ අතර කාලය තුල කිසිම කෙනෙකු අත්අඩංගුවට ගත්තේ නැහැ පොල්දුව සම්බන්ධයෙන්. සති 3ක් ගිහිල්ලා කාවත් අත්අඩංගුවට අරගෙන මාවම දෙවනි දවසේ ඉඳලා මාව ඉලක්ක කරනවා. මාව අත්අඩංගුවට ගන්නවා, රිමාන්ඩ් කරනවා, අධි චෝදනා. පොලිසිය උපරිම උත්සාහ කරා පොන දීන කටයුතු කරන්න. ඉතින් මේ වගේ මාවම ඉලක්ක කිරීම තුල සහ මේකේ අරගලේ නායකයා එතන පොල්දුව මංසන්දිය සිදුවීමකට නායකයා බවට මාව පත් කරන්න උත්සාහ කරනවා මගේ චෝදනා පත්‍රය තුල. හැබැයි ඒක ප්‍රසිද්ධිය හැමෝම දන්නවා පොල්දුව මංසන්දිය පාර්ලිමේන්තුව වටලමු කියලා. සෙනග අරගෙන ආවේ ජනතා විමුක්ති පෙරමුණේ ලාල්කාන්ත, සුනිල් හදුන්නෙත්ති සහ විමල් රත්නායක. ඒකට පැහැදිලි වීඩියෝ සාක්ෂි තියෙනවා. ඔවුන් තමයි එතන රැඳී හිටියේ උදේ ඉඳලා. ඉතින් ඒකේ නායකයා බවට මාව පත් කරන්න හදනවා. ඒකේ චෝදනා ටික ඔක්කොම මගේ අකට දාලා තියෙනවා. ඒකේ පොදු දේපල හානි කිරීම පිළිබඳව ලොකු චෝදනා ඉදිරිපත් කරලා තියෙනවා. ඒ පහර දීම පිළිබඳව මාව අල්ලන්න හදනවා. කොහොම වුණත් මේ චෝදනා මම සියල්ල ප්‍රතික්ෂේප කරනවා. හැබැයි මෙතනදී මාව ඉලක්ක වීමක් වෙනවා. හැබැයි මාව ඉලක්ක වෙන්නේ තනියෙන් උද්ඝෝෂණය සංවිධානය කරන්න පෙළඹිච්ච දේශපාලන පක්ෂය අතහැරලා දාලා. ඉතින් ඔවුන්ට කිසි ගැටලුවක් වෙලා නැහැ. ඉතින් ඒක තමයි මෙතන තියෙන හැඳි දෙක සහ වෙන වෙනම බෙදිල්ල. ඒකට හේතු දේශපාලනිකයි අනිවාර්යෙන් ඒක තේරුම් ගන්න ජනතාවට ඉඩ දෙනවා. ඔබ කියන්නේ ඔබගේ දේශපාලන ගමන නවත්තන්න ඒගොල්ලෝ ඒ අවස්ථාවේදී ඔබට නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ ගත්තා කියන එක. මම හිතනවා මේක අනිවාර්යෙන් ලොකු අරගලයක්. අරගලය තුල දේශපාලනික කාරණා තමයි වැදගත් වෙන්නේ. දේශපාලනික කරුණු තමයි මෙතනදී මතුවෙන්නේ ගොඩක්. ඉතින් අරගලයේ ක්‍රියාකරුවන්ව අල්ලලා අරගලය හිරේ දාලා නීතිය රැහැනින් බැඳලා මේ අරගලය යලි මතුවීම වළක්වීමේ උවමනාවක් කොණ්ඩ තියෙනවා. නැත්තම් අරගලය ජයග්‍රහණය කරලා ඉවරයි. ජනාධිපති කෙනෙකුත් අලුතෙන් ගෙනල්ලා ඉවරයි. එතකොට මේ තියෙන සිස්ටම් එක පවතින ලොකුම සාධකය තමයි බය කියන එක. ජනතාව බයයි, සිස්ටම් එකට බයයි, පොලිසියට බයයි. මේ තියෙන දේශපාලකයන්ට බයයි. මැඩම් සර් කියනවා, මහත්යෝ කියනවා, දෙකට නැවෙනවා. ඒගොල්ලෝ ලොකු වාහනවල යනවා, ලොකු බලයක් භුක්ති විඳිනවා. ඒ සියල්ල පවතින පොදු සාධකය තමයි බය කියන එක. මේ ගොඩනැගිලි අල්ලගෙන අරගලයක් කරලා ඒවත් තත පහකට ගණන් ගන්න නැතුව මිනිස්සුන්ගේ බය නැති වුණානේ. මිනිස්සු අවදි වුණා. මිනිස්සු වෙනස් වුණා. තරුණ ප්‍රජාව නැගිට්ටා. එතකොට මේ ආයි මේ බය ඇති කරගන්න නැතුව මේ ඒගොල්ලන්ගේ මේ වැජඹෙන ක්‍රමය පවත්ව ගන්න බෑ. එතකොට ඒගොල්ලෝ මේ උත්සාහ කරන්නේ අරගලය තුල ක්‍රියාකාරීන්ව කොටු කරලා නීතිය රැහැනින් බැදලා අල්ලගෙන බය කියන එක නැවත ඇති කරන්න. අරගලය යලිමතු වීම වළක්වන්න. ඉතින් ඒකට පැහැදිලිවම අරගලයේ මම හිතනවා යම් වැදගත් රාජකාරියක් මම ඇතුළු අපේ කණ්ඩායම කළා. එහෙනම් අපිවත් ඉලක්ක වෙන එක සාධාරණයි. ඒක තමයි අතන ජවිපේ ඉලක්ක නොවි අපිව ඉලක්ක වෙන්න. මොකද එතනින් අපිව ඉලක්ක කරගත්තොත් අරගලයේ ආයි මතුවෙන්නේ නැති වී මේ බය ඇති කරගන්න පුළුවන් වෙයි කියන කැමැත්ත ඒගොල්ලන්ගේ කියවීම ඒක වෙන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. ඒ වගේම අවසාන වශයෙන් අරගලය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය කාන්තාවක් ගැන පහුගිය දවස්වල කතා බහට ලක් වුණා. ඒකෙන් අරගලයේ සිදුවීම් අය සමාජ මාධ්‍ය හරහා විදේශ රටවල් වලට ඒ වගේ BBC වගේ මාධ්‍ය ආයතන වලට නිකුත් කරා කියන චෝදනාවත් එක්ක තමයි මේ සිදුවීම පාදක වෙන්නේ. ඒත් එක්කලම ඔබට හිතෙන්නේ මොකද මේ සිදුවීමත් එක්කලා ජාත්‍යන්තරයට ලංකාවේ යන ප්‍රතිරූපේ අයට සාධාරණයක් වුණාද නීතිය හමුවේ? ඒ වගේ මතය ඔබගේ මතය මොකද්ද ඒ සම්බන්ධයෙන්? පහුගිය දවස්වල අපි දැක්ක මේ ප්‍රංශ උද්ඝෝෂණයක් කරපු කෙනෙක්වත් මෙහි ඇවිල්ලා හිරේට ගත්තා. තාම ඔහු අත්අඩංගුවේ ඉන්නේ. ඉතින් Go Home Quota කැම්පේන් එක මේ ග්ලෝබල් ඉවෙන්ට් එකක්. අපි දැක්කා ලංකාවේ පුරවැසියෝ ලෝකේ විවිධ නගරවල ඉඳලා මේ Go Home Quota කැම්පේන් එකේ කොටස්කාරයෙක් බවට පත් වුණා. අපි දැක්කා විශාල වශයෙන් මෙල්බර්න්, ලන්ඩන්, ඉතාලිය වගේ රටවල් වල, මිලානෝ වගේ රටවල් විශාල ශ්‍රී ලංකාවෙන් ප්‍රමාණයක් ඉන්න රටවල් වල අතුරු සිතුරු නැතුව වෙනන්න සෙනග ආවා. දහස් ගණනක් ආවා. ඒ කියන්නේ මේක ග්ලෝබල් මූවමන්ට් එකක්. එතකොට මේකේ අන්තර්ජාතිකව අපිට අවධානය ලැබෙන්නේ යම්කිසි කාලයක් ගියා. මුලින් අන්තර්ජාතිකව මේකට ලොකු අවධානයක් ලැබුණේ නැහැ. සාමාන්‍යයෙන් ඔය මැයි 9 වෙනිදා විතරනකොට ෆොරින් ජර්නලිස්ට්ලාත් එච්චරම මෙහි ඇවිල්ලා හිටියේ. අපි දකිනවා ජූලි 9න් පස්සේ 13 වෙනිදා විතර වෙනකොට ෆොරින් ජර්නලිස්ට්ලාත් මහ ගොඩක් එනවා. මොකද මේක සාර්ථකත්වයේ හින්දා. ඕන් මේ ගැන වාර්තා කරනවා, කතා කරනවා.
ඉතින් ඒකට යම් ආකාරයකට විදේශීයකයන්ගේ සහභාගීත්වයක් තිබුණා. සමහරු කිව්වනේ මේ අරගලයට එන්න ටුවරිස්ට්ලාත් ගොඩක් මේකට ඇතුලේ සහභාගී වෙලා හිටියා. ඉතින් මේ කාන්තාව විතරක් නෙමෙයි. ඉතින් එක කාන්තාවක් වැඩිපුර වීඩියෝ දැම්ම වෙන්න පුළුවන්. ඉතින් එයාගේ ඔඩියන්ස් එකට කියන්නේ සිලෙක්ටඩ් කමියුනිටි එකට කියන්නේ. එයාගේ සබ්ස්ක්‍රයිබර්ස්ලට කියන්නේ එයා සෙලිබ්‍රිටි කෙනෙක් නෙමෙයි සාමාන්‍ය මිනිස්සෙක්. එයාව කිව්වා කියලා එයා විතරක් කොටු කරන්න හදපු එක මං හිතන්නේ ඒක සාධාරණයි කියලා. ඒත් අර බය ඇති කිරීම කියන කාරණාව වෙනුවෙන් තමයි උන් උත්සාහ කරන්න ඇත්තේ. ඒක ලෝකයේ ඉස්සරහ අපි සමාජචලයට ලක් වුණා කියලා හිතන එසේ කිරීමෙන්. ඒ වගේම ඔබගේ හරිත පෙරමුණ කියන දේශපාලන පක්ෂයත් එක්ක ලංකාව ඇතුලේ ඉදිරි දේශපාලන ගමන් මඟ කොයි ආකාරයකටද ඔබ සූදානම් කරලා තියෙන්නේ? ජාතික හරිත පෙරමුණ දැන් අවුරුදු 4-5ක් අතර කාලයක්. අපිට තාම ලියාපදිංචි ලැබිලා නැහැ. මේ අවුරුද්දෙත් අපි ආයුධම් කළා. නමුත් ඒකත් අසාර්ථක වෙන ස්වභාවයක් තියෙන්නේ. ලංකාවේ දේශපාලන පක්ෂ ආයුධම් කරන්න හරිම අමාරු රටක්. ප්‍රජාතන්ත්‍රවාදී වුණාට මොකද අලුත් පක්ෂ හැදිලා අලුතෙන් අභියෝග වෙනවට තියෙන පක්ෂ කැමති නැහැ. ඉතින් ඒගොල්ලෝ ඒක නවත්තාගෙන යන තමයි අනපනත් හදලා තියෙන්නේ. එහෙම අනපනත් වලින් තමයි මැතිවරණ කොමිසම ක්‍රියාත්මක වෙන්නේ. ඒ හින්දා අපිට මේ වෙලාවේ ලියාපදිංචි ලබා ගැනීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා. ඒකත් අපි දකින්නේ දේශපාලන මර්ධනයේම කොටසක් විදියට. කොහොම වුණත් අපි පක්ෂයේ විදියට සංවිධානය වෙමින් පවතිනවා. අපි ජනතාව අතරට යමින් ඉන්නවා. ඉදිරි මැතිවරණයක් වෙනකන් අපි බලන් ඉන්නවා. විශේෂයෙන් අපි කුඩා මැතිවරණ නෙමෙයි අපි පාර්ලිමේන්තු මැතිවරණ ඉලක්ක කරලා ඊළඟ මැතිවරණයේදී තරඟ කිරීමට සංවිධානය වෙමින් ඉන්නවා. ඒ තරඟ කිරීම පක්ෂයක් විදියට ස්වාධීනවද? ඒ තරඟ කිරීම සන්ධානයක් විදියට පොදුවේද? කියන කාරණාවට තාම තීරණය කරන්න ඉඩක් හදාගෙන නැහැ. හැබැයි අපි මේ රටේ දේශපාලනය වෙනුවෙන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් හරිත දේශපාලනයත් මුහු කරලා මේ අරගෙන එන අලුත් මතවාදය, අලුත් ගෝලීයව මුහු වෙන විවෘත ආර්ථිකයකින් යන අලුත් මතවාදය අරගෙන අපි ඉස්සරහට බලාපොරොත්තු එක්ක ජනතාව ඉදිරියට එනවා. ඒ වගේම ලංකාවේ වත්මන් දේශපාලන නායකයෙක් එක්ක හරි පක්ෂයක් එක්ක හරි ඔබතුමාට සන්දානගත වෙන්න කියලා කිව්වොත් කවුරු හරි එක්ක එකතු වෙලා වැඩ කරන්න එන්න කියලා කිව්වොත් එහෙම කවුරු හරි කෙනෙක් දැනට ඉන්නවද? දැනට එහෙම කවුරුත් අපිට විවෘතව ආරාධනා කළා නැහැ. නමුත් ඉතින් දේශපාලනේ ඉන්නකොට කොටස්කාරය විදිහට අපි යම් සම්බන්ධකම් හදා ගන්නවා. විශේෂයෙන් අපි විශ්වාස කරන දේශපාලන මතවාදයෙන් ඉන්න කට්ටියක අපි අනිවාර්යෙන් like minded මිනිස්සු එකට ඉන්න ඕනේ කියලා. මොකද එතකොට තමයි මේ මතවාදයේ ශක්තිමත් ඉස්සරහට යන තනියෙන් කරන්න පුළුවන් දෙයක් දේශපාලනේ නැහැ. හැබැයි දැනට අපි කිසිදු තීරණයක් අරගෙනවත් ඒ පිළිබඳව සාකච්ඡාවක් කරලාවත් නැහැ යම් සන්දානගත වීමක් පිළිබඳව. නමුත් දේශපාලනේ ඉන්නකොට ඒක වෙන්න පුළුවන් possibility එකක්. ඒ කොහෙද කාත් එක්කද කොහොමද අපි සන්දානගත වෙන්නේ ඒක මැතිවරණයකට කිට්ටු අපි අදහසකට යනවා. ඒ වෙලාවේ තියෙන தත්ත්වය සාකච්ඡා කරලා රටට ගැළපෙන විසඳුම කොතනද අපිට හදන්න පුළුවන් අපි එතන ඒ කණ්ඩායමත් එකතු කරගෙන ඒ බලය හදන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාව වඩා යහපත් රටක් කරන්නට ප්‍රජාතන්ත්‍රවාදයේ නිදහස තුළින් මේ අපේ ජනතාවට ලස්සනට ජීවත් වෙන්න පුළුවන් රටක් හදන්න ඔබට ඒ වගේම ඔබගේ හරිත පක්ෂය ඇතුළු ඔබගේ ක්‍රියාකාරිකයින්ට හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම newspedia.lk වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ඉදිරියේදීත් මෙවන් වූ තීරණාත්මක වැඩසටහනක් සමගින් නැවත හමු වෙමු. ස්තුතියි.